අයිබෝවන් සුබදැස්සනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබට ඔබ එකතු එන්නේ සති අග පත්තර බේන්තුවත් එක්ක අද සෙනසුරාදා දවස ජුනි මාසයේ 26 වෙනිදා. ඉතින් ශනිදා දවස කියන්නේ ටිකක් ඔබ විවේකයෙන් ගත කරන දවසක්. හැබැයි දැන් මේ වෙනකොට සංචාරන සීමා ඉවත් වෙලා නැවතත් දෛනික ජන ජීවිතය පවත්වාගෙන යන කාල සීමාවක් හින්දා ඔබ ටිකක් කාර්යබහුල වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කොහොම වුණත් අද දවසේ ජාතික පුවත්පත් බොහොමයක් පෙර පරිදිම කලින් විදිහටම නිකුත් වෙලා තියෙනවා. හැබැයි සමහර ජාතික පුවත්පත් තවමත් ඔන්ලයින් හරහා e-papers විදිහට තමයි නිකුත් වෙලා තියෙන්නේ. සියලු තොරතුරු අපි ඔබට කියන්න සූදානම් බොහොම ඉක්මනට. මාත් එක්ක ඉන්නවා සමීර. සුබදැසනක් සමීර. සුබදැසනක් නජිත්. අපි බලාගෙන ඉන්න හැමෝටම සුබදැසන ප්‍රාර්ථනා කරනවා. නිරෝගීමත් දවසක් වෙන්න කියලා තමයි අපේ ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි ඔබට සඳහන් කරන්න කැමතියි තවමත් කොවිඩ් ආසාදිතයන් රට තුලින් වාර්තා වෙමින් තිබෙනවා. ඒ අභියෝගය අපිට තාම තිබෙනවා. ඒ අභියෝගයේ ජයග්‍රහණය කිරීමට අපි සියලු දෙනා එකතු වන්නට ඕනේ. ඒ කාරණාත් එක්ක නජිත් සඳහන් කරන්න ඕනේ විශේෂයෙන්ම අද දවස වන විට රට තුල වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය. මේ ආසාදිතයන් ප්‍රමාණය අපි දිනපතා ඔබට වාර්තා කරනවා. පවතින තත්ත්වය පිළිබඳව ඔබ වගකීම් සහගත පුද්ගලයෙක් බවට මේ තුලින්වත් පත් වෙයි කියන විශ්වාසය අපිට තිබෙනවා. ඒ නිසා රෝගීන් වාර්තා වීම අද වන විට 2,49,926ක් රට තුලින් වාර්තා වී තිබෙනවා. ඒ වගේම තමයි සුව වූ පිරිස 2,14,668 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් ප්‍රතිකාර ලබාගෙන නිවෙස් බලා පිටව ගොස් තිබෙනවා. ඒ වගේම තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 32,444ක් බවට පත් වෙනවා. ඒත් එක්කම ඊයේ දවස් වලට අලුතින් ආසාදිතයන් 1,876 දෙනෙක් වාර්තා වෙනවා. නජිත් දින කිහිපයකට පස්සේ ආසාදිතයන් අඩුවෙන්ම වාර්තා වූ දවස බවට පත් වුණා. 2000 සීමාව ඉක්මවා ගොස් රෝගීන් වාර්තා වුණා පසුගිය දින කිහිපෙම. අපි දකිනවා ඊයේ දවස් වලට 1,876ක් 2000ට වඩා අඩු සීමාවක් වාර්තා වන්නට පටන් ගන්න තිබෙනවා. මෙය හොඳ ලක්ෂණයක්. මේ පවත්වාගෙන යාම ඔබ අප සතු වගකීමක් බවට පත් වෙනවා. ඒ වගේම රට තුලින් මරණ මේ මොහොත වනට 2,862 දෙනෙකු මරණයට පත් වී තිබෙනවා කොවිඩ් ආසාදනය වීම තුලින්. මෙන්න මේකයි අවාසනාවන්ත තත්ත්වය. මේ තත්ත්වයේ තේරුම් අරගෙන ඔබ නිවසින් බැහැරව යද්දී ඔබ පරිස්සම් සහගතව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව කටයුතු කරමින් සියලු දෛනික කාර්යයන් සිදු කරනවා නම් අපිට මේ වසංගතයෙන් බේරෙන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා තමයි විශේෂඥ වෛද්‍යවරු පවා සඳහන් කරන නජිත් විශේෂයෙන්ම ඔවුන් සඳහන් කරන්නේ කුමන ප්‍රභේදයක් රට තුල ඉස්මතු වුණත් ඒ සියලුම ප්‍රභේදයන් වලට ලබා දීලා තියෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව කටයුතු කරනවා නම් මේ සියලු ප්‍රභේද යටපත් කරගෙන අපිට නැවත අපේ සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කරන්න පුළුවන්කම ලැබෙනවා කියන කාරණේ. මේකත් එක්ක අපිට පුළුවන් මේ රට තුල පවතින තත්ත්වය පිළිබඳව අපි ඔබට වාර්තා කළේ. අපි ගෝලීය වසංගත තත්ත්වයක් නිසා රටේ වගේම ලෝකයේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව විමසා බැලීමක් කරනවා. ඔසමීර ලෝකයේ තත්ත්වය ගැන කතා කරනකොට දැන් ලෝකයේම මරණ ප්‍රමාණය 40 ලක්ෂයකට ආසන්න වෙලා තියෙනවා. සමස්ත ලෝකෙම කොරෝනා ආසාදනය වෙච්ච 39,24,404 දෙනෙක් මේ වෙනකොට මිය ගිහින් තියෙන බව තමයි ලැබෙන අලුත්ම දත්ත වාර්තා කියන්නේ. ඔය අතරදී 18 කෝටි 11,59,464 දෙනෙක් කොරෝනාව ආසාදනය වෙච්ච පිරිස් විදිහට වාර්තා වෙනවා ලෝකෙන්ම. ඒ අතරින් 16,57,46,399 දෙනෙක් මේ වෙනකොට කොරෝනාව ආසාදනය වෙලා සුවය ලැබලා තියෙනවා කියලත් ලෝකෙන් ලැබෙන ආරංචි මාර්ග කියනවා. තමයි ලෝකේ තත්ත්වෙත් එක්ක ගත්තහම අපි තවමත් හොඳ තැනක ඉන්නවා. ලෝක සාමාන්‍ය මට්ටමටත් වැඩිය පහළින් තමයි අපේ රටේ දත්ත තොරතුරු වාර්තා වෙන්නේ. මරණ ප්‍රමාණය, ආසාදිතයන් ප්‍රමාණය දැන් එන්න මේ ප්‍රමාණය අඩු වෙනවා. විශේෂයෙන්ම දැන් සංචාරන සීමා බලපැවැත්වුණු කාල සීමාවක් හින්දා බොහෝ දෙනෙක් ආරක්ෂිතව ගත කළා නිවෙස් වලට වෙලා. හැබැයි එහෙම වුණා කියලා සංචාරන සීමා දැන් ලිහිල් වුණා කියලා ඔබ නැවතත් නිදහස් ජීවිතයට යන්න උත්සාහ කරන්න එපා. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව කටයුතු කරන්න. මුවාවරණ පළඳින්න මීටර 2 විතර දුර තියාගන්න. තවමත් මේ දේවල් අපි අනිවාර්යෙන්ම මේ දේවල් ඒ පුරුදු අනුගමනය කළ යුතුමයි. නැත්නම් ඉතින් කොරෝනාව නැවතත් ඉස්මතු වෙන්න පුළුවන්. නැවතත් තව එක නම් වලින් පොකුරු හැදෙන්න පුළුවන්. ඔය අතරේ සමීර අද දවස බොහොම විශේෂයි. අද ලෝක බල ශක්ති දිනය. ඔව් නජිත් ඒ පිළිබඳවත් අපිට තොරතුරු වාර්තා කරන්න පුළුවන්. අද දවසේදී ප්‍රධාන පුවත්පත් කිහිපයක මේ පිළිබඳවත් වාර්තා කර තිබුණා. ජාතික බල ශක්ති දිනය අදට යෙදී තිබෙනවා කියන කාරණේ ශ්‍රී ලංකාවට විදුලි බලය ලැබී වසර 139ක් පිරෙන අද දවසේ ජාතික බල ශක්ති දිනය ලෙස නම් කරලා තියෙනවා. ඒ ප්‍රවෘත්තියත් අද පුවත්පත්වලත් වාර්තා කර තිබුණා. ඉතින් ඒකත් මතක් කරමින් නජිත් අපි සුපුරුදු පරිදි සතියක පත්තර මේන්තුවෙන් පොතක් ඔබ ලබා දෙන පොතක් පිළිබඳව අපි තොරතුරු වාර්තා කරන්නත් සූදානම්. නජිත් අපි පත්තර ගැන කිව්වට හැමදාම වැඩසටහන ආරම්භ
ආරම්භයේදීම ඔබට පොතක් ගැන කියනවා. ඒ තමයි කියවීම බොහොම වටිනවා ජීවිතේට. අද දවසේ අපි තෝරගන්නේ ටිකක් විශේෂ පොතක්. මේක පරිවර්තනයක්. මේ කෘතියේ පරිවර්තනේ නැත්තම් මේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු කෘතියක් How I Taught My Grandmother to Read. මේ මගේ ආච්චි අම්මට අත්තම්මට කියවන්න ඉගෙනුවේ කොහොමද කියලා සුදා මූර්ති ලියපු කෘතියක් පරිවර්තනය කරලා තියෙන්නේ. අමන්දා දලුපත විසින් අත්තම්මට මං අකුරු උගන්වපු හැටි කියලා තමයි ඇය මේ කෘතියට නම තියලා තියෙන්නේ. ජීවිතේ කියා දෙන කතන්දර අත්තම්මට මං අකුරු උගන්වපු හැටි. ඉන්දියාවේ ඈත පිටිසර ගම්මානික ආච්චි අම්මා කෙනෙක් පත්තරේ කොටස් වශයෙන් පළවෙන කතාවක් රස විඳින්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් ඒ අත්තම්මට අකුරු බැහැ. ඒ හින්දා කතාව කියවලා දෙන්න කටයුතු කරන්නේ මේ පුංචි මිනිබිරිය. එකපාරක් මේ මිනිබිරිය මේ තමන්ගේ ගමේ ඉඳන් ඥාති ගෙදරකට යනවා නිවාඩුවකට. ඒ සති දෙකක්. ඉතින් කොහොමුණත් මේ සති දෙකේදී පත්තරේ ආවට මේ ආච්චි අම්මට කියව ගන්න බෑ. ඒ කතාව රස විඳින්න බෑ. ඉතින් ආයි මිනිබිරිය ආපු ගමන්ම ඇය දුක කියලා මේ කොහොම හරි මට අකුරු කියලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා පුංචි දියණිය. ඒ විදිහට අකුරු උගන්වන්න කටයුතු කරනවා. මේක හරි රසවත් සහ සංවේදී අත්දැකීමක්. මේ මිනිබිරිය පස්සේ කාලෙක පරිගණක විද්‍යා මහාචාර්යවරියක් බවටත් පත් වෙනවා. නම තමයි මහාචාර්ය සුදා මූර්තියගේ කෘතිය පරිවර්තනය කරන්නේ අමන්දා දලුපොත. අමන්දා මේ පොත පරිවර්තනය කරන්නේ 2020 අවුරුද්දේදී. ඒ කියන්නේ අමන්දා උසස් පෙළ විභාගයට ලියන අවුරුද්දේ. උසස් පෙළ ලියුව උනාට මේ පරිවර්තනයේ කිසිම ආධුනික ලක්ෂණයක් නැහැ. හරිම සරල, මට සිලුටු සහ උචිත භාෂා රිද්මයකුත් තියෙනවා. අමන්දා දලුපොත පරිවර්තනය කරපු අත්තමට මං අකුරු ගන්නපු හැටි පොතේ කතා ඇතුලේ නවකතා තියෙනවා. ඒ වගේම මේ නවකතා පුංචි කෙටි කතා මේ දේවල් රස විඳින්න ඔබටත් පුළුවන්. ජීවිතේ වෙනස් කරන පොතක් විදිහට අපිට මේ පොත හඳුන්වන්න පුළුවන්. දැන් මේ සංචාරණ සීමා තියෙන කාලේ ඔබටත් පුළුවන් මේ පොත අරගෙන කියවන්න. බොහොම අපූර්ව පාඩම් රසක් මේ පොතේ තියෙනවා. අර අත්තම්මගේ වචන කිහිපයකින් මම මේ පොත ගැන කියන එක අවසන් කරන්නම්. විශේෂයෙන්ම මේ අත්තම්මට කියවන්න හැකියාවක් තිබෙන්නේ අර පුංචි දියණිය මේ සති දෙකකට ගම අතෑරලා නෑදෑ ගෙදරකට ගියාට පස්සේ ආහම මේ ආච්චි අම්මා කියන කතාව. දැන් විශේෂයෙන්ම මේ පුංචි දියණිය ආවට පස්සේ ඇය කියනවා මට මේ අකුරු ඉගෙන ගන්න හැකියාවක් තිබෙන්නේ නැහැ. මේ පුංචි කාලේදී අත්තම්මගේ හැබැයි අත්තම්මා දියණිය එනකන් සති දෙකක්ම මේ පත්තරේ පින්තූර දිහා බල ඇය කලින් කියවපු කතාව ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා මේ අනුමාන කරන්න උත්සාහ කරනවා. සමහරලාට යාච්චි අම්මා කියනවා මේ පත්තරේ අකුරු ස්පර්ශ කර එහාට මෙහාට පත්තරේ පෙරලා කියවුවා. හැබැයි මට මේ කතාව ඉගෙන ගන්න කතාවේ මොකද්ද තියෙන්නේ කියලා තේරුම් ගන්න හැකියාවක් තිබෙන්නේ නැහැ. මේ හින්දාම තමයි අර සුදා මූර්ති අත්තම්මට අකුරු උගන්වන්නේ. සංවේදී දෙයක්. අර පුංචි දරුවෙක් විදිහට ආච්චි අම්මට අකුරු උගන්වලා අන්තිමේදී ඇය කියනවා මමද ඇගේ දෙපාර ස්පර්ශ කොට පෙරලා නමස්කාර කළෙමි. පසු මගේ ප්‍රථම ශිෂ්‍යාවට හිමි ත්‍යාගයක් පිරිනැමුවෙමි. ඒ විවෘත කළ අත්තම්මා ත්‍රිවේණිගේ කාශී යාත්‍ර නම් කෘතියේ තමන් ප්‍රකාශන ආයතනයේ නාමයක් කඩිනමින් කියවුවාය. අකුරුකරණයෙන් මගේ ශිෂ්‍යාව ඉහළින්ම සමත් වී ඇති බව ඒ විට මටද අවබෝධ විය කියලා සුදා මූර්ති ඒ විදිහට ඇගේ ඒ කතාව අවසන් කරනවා. ඔබටත් පුළුවන් නම් අරගෙන කියවන්න අත්තම්මට මං අකුරු උගන්වපු හැටි මේ කෘතිය. විවේකයෙන් ඉන්න වෙලාවට නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට බොහොම හොඳ අත්දැකීම් රසක් ඔබටත් එකතු කරයි. අපි අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු බලමු. සමීර. ඔව් නඩිත් අපි මුලින්ම දිනබින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ දෙසට අවධානය යොමු කරන්න සූදානම් වන්නේ. ඊයේ දවසේදී ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කළ ප්‍රකාශ තමයි අද මුල් පිටුවල ප්‍රධාන සිරස්තල බවට පත් වී තිබෙන්නේ. ඒ අනුව දිනබින වාර්තා කරන්නේ මේ විදිහට දුෂ්කරතා මැද සාර්ථකව ඉදිරියට යනවාද නැද්ද තීරණය අපාතේමයි කියලා තමයි ජනාධිපතිතුමා සඳහන් කරන්නේ. ජනපති ජාතිය අමතයි සිරස්තල මේ විදිහට වාර්තා කරනවා. රටේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට කාටවත් ඉඩ දෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව තහවුරු කරයි. වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාමට අවස්ථාව උදා වෙලා මේ ජනාධිපතිතුමා සඳහන් කළ කාරණා නදිත් අරමුණු ජය ගන්න ජනතාව සහාය දෙනු ඇතයි විශ්වාසයි. ඒ වගේම සෞභාග්‍ය උදා කරගත හැක්කේ වෙහෙස වී වැඩ කිරීමෙන් පමණයි කියලා ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. කිසිදු පත්වීමක් දේශපාලනීකරණය කළේ නැහැ. කෝටි 26000ක කොවිඩ් සහන දුන්නා. මේ ජනාධිපතිතුමා සඳහන් කරන කාරණා පිළිවෙලින් වාර්තා කර තිබෙනවා. ඒ වාර්තාව වැඩිදුර වාර්තාව මේ විදිහට අරගෙන එනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ලියවෙන විට අප මේ ගත කරන කාලය මොනතරම් දුෂ්කරද යන්න සඳහන් වේවි. ඒත් ඒ දුෂ්කරතා මැද අප සාර්ථකව ඉදිරියට යනවාද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම තිබෙන්නේ අපාතේමයයි ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
අවධාරණය කළේ කියලා තමයි ප්‍රධාන සිරස්තලය දිනමින වාර්තා කර තිබෙන්නේ. අද ශ්‍රී ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ වෙන් වෙන්නේ මේ කාරණාවට ජනාධිපතිතුමන් රුවන්වැලි මහා සෑය අභියස හිඳමින් මේ ජාතිය ආමන්ත්‍රණය කරපු මොහොත එතුමන් දෙවුරුම් දුනෙත් ජනාධිපති දුරේ රුවන්වැලි සෑය අභියස සිට ඉතින් බොහොම අභියෝගාත්මක කාල සීමාවක් මේ ගත කරන්න විශේෂයෙන්ම රටක් විදිහට විවිධ අභියෝගයන්ට මුහුණ දෙන අතරදී රජයක් විදිහට විවිධ අභියෝගයන්ට මුහුණ දෙන හැබැයි ඒ අභියෝගයන් සාර්ථකව ජය ගන්න ජනාධිපතිතුමන් කටයුතු කරපු ආකාරය සහ ඉදිරියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙන ආකාරය පිළිබඳව එතුමන් දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් සිදු කළා. අද ලංකාදීපේ කියනවා අභියෝගයේ බරපතල වුවත් ජනතා අපේක්ෂා ඉටු කිරීමට උපරිමයෙන් අප කැප වෙනවා ජනපති ජාතිය අමතයි කියලා සුජිත් හේවාචුලිගේ මේ ගැන ලියන්නේ ලංකාදීපේට කොරෝනා වසංගතයේ බැරෑරුම් අභියෝගයක් වත් ඒ අභියෝග බාරගෙන ජනතාවගේ අරමුණු ඉටු කිරීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ජාතිය අමතමින් ප්‍රකාශ කළා. මේ අරමුණු ඉටු කර ගැනීමට බුද්ධිමත් ජනතාව තමාට සහ රජයට දිගටම සහයෝගය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවසූ ජනාධිපතිවරයා රටට සෞභාග්‍ය උදා කරගත හැකි සියලු දෙනා නිසි සැලැස්මක් ඇතිව වෙහෙස වී වැඩ කළොත් පමණක් යයිද සඳහන් කළා කියලා එතුමන් වැඩිදුරටත් කියනවා. ජනාධිපතිතුමන් අවධාරණය කළා සමීර මේ ජනප්‍රිය තීන්දුව తీරන ගන්න ඕනම කෙනෙක්ට පුළුවන් ඕනම රජයකට පුළුවන් ජනප්‍රිය තීන්දුව తీරන ගන්න. හැබැයි ජනප්‍රිය තීන්දුව తీරන ගැනීම නෙවෙයි වැදගත්. රටකට දීර්ඝකාලීන වැදගත් වෙන තීන්දුව తీරන රසක් ජනාධිපතිතුමන් අරන් තියෙන්නේ. බුද්ධිමත්ව ජනතාව මේ ගැන හිතලා බලන්න ඕනේ. අර කෙටි කාලීන ඉක්මන් සුවය නැත්තම් සැනසීම පතා මේ තීන්දුව తీරන ගන්නේ නැහැ. විවිධ අභියෝග නැත්නම් අවලාද එල්ල වෙන්න පුළුවන්. හැබැයි ඒ අභියෝග ජයගෙන රජයක් විදිහට ඉස්සරහට යනවා කියන කාරණාව තමයි ජනාධිපතිතුමන් කිව්වේ. ඔය අතරේ ඩේලි නිවුස් කියනවා අද දවසේදී ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ President states in address to nation vaccines for 13 million by September. මේ සැප්තැම්බර් මාසයේ වෙන විට එන්නත් මිලියන 13ක් ලබා දීම නැත්නම් එන්නත් කරන්නේ බොහොම සාර්ථකව සිද්ධ කළ මිලියන 13ක පිරිසකට එන්නත් ලබා දීම තමයි රජය අපේක්ෂා වෙලා තියෙන්නේ. All over 30s to be vaccinated. වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාව එන්නත් කරන්නේ සිද්ධ කරන්න රජයක් විදිහට බලාපොරොත්තු වෙනවා. Steady flow of vaccines in coming months. මේ ඉදිරි මාසවලදී තාමත්ම ක්‍රමානුකූලව මේ එන්නත් කරණය සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. Over rupees 260 billion spent on COVID relief. මේ කොරෝනා සමයේදී සහනාධාර විදියට ජනතාවට ලබා දීපු විශේෂයෙන් අපි දැක්ක රුපියල් 5000 10000 මේ දීමනා ලබා දෙනවා. මේ මුදල් ලබා දෙනවා. මේ සඳහා රජය වැය කරලා තියෙන සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 260ක් කියලා ජනාධිපතිතුමන් ඊයේ දවසේදී සඳහන් කළා. ඒ ගැන අද ඩේලි නිවුස් ওই විදියට කියනවා. ඔව් නදිත් ඩේලි නිවුස් ඒ පිළිබඳව වාර්තා කරනවා වගේම දිවයිනත් වාර්තා කර තිබෙනවා. ජනාධිපතිතුමා සඳහන් කළ කාරණේ මේ ආකාරයට පෞද්ගලික අරමුණු ඉටු කරගත නොහැකිව සමහරු අමනාප වෙලා ඉන්නවා කියලා තමයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. ඒත් බුද්ධිමත් ජනතාව මට විශ්වාසයි. කිහිප දෙනෙකු සතුටු කිරීමට ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා ඊයේ දවසේ සඳහන් කළා. සෞභාග්‍යයේ දැක්මෙන් දුන් පොරොන්දු ඉටු කරනවා. රට වසා දමන්න පුළුවන්. ඒත් එහි අතුරු පළත් තේරුම් ගන්න ඕනේ කියලා තමයි ජනාධිපතිතුමා කියන්නේ. සැප්තැම්බර් අවසන් වන විට මිලියන 13කට කොවිඩ් එන්නත ලබා දෙනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කර තිබෙනවා. ජනාධිපතිතුමා මේ කතාව කිව්වා වගේම තවත් කරුණු කීපයක් පිළිබඳව නදිත් වාර්තා කර තිබෙනවා. කීප දෙනෙකු සතුටු කිරීම සඳහා තමාගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට බලාපොරොත්තු නොවන බවත් ජනතාවට පොරොන්දු වූ ආකාරයෙන්ම සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. තමා බලයට පැමිණි පසු සමහර දෙනෙකු තම පෞද්ගලික ඉල්ලීම් ඉටු නොවුනාය කියා රජය සමග අමනාප වී සිටින බවත් ඔවුන් දැන් රජය විවේචනය කරමින් රජයේ අසාර්ථකයයි මතයක් ජනගත කිරීමට උත්සාහ දරන බවත් ජනාධිපතිවරයා ජාතිය අමතමින් සඳහන් කළේ කියලා තමයි දිවයින පුවත්පත මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන්නේ. නදිත් පෞද්ගලික අරමුණු සමහර දෙනෙකුගේ ඡන්ද කාලට අපි දකිනවා වැඩ කරන්නේ තමන්ගේ පෞද්ගලික අරමුණු ඉස්මතු කරගෙන පෞද්ගලික අරමුණු ඉටු නැහැ කියලා තමන්ගෙන් දැන් අයින් වෙලා රජය විවේචනය කරමින් ඉන්නවා කියලා තමයි ජනාධිපතිවරයා මේ විදිහට සඳහන් කර තිබෙන්නේ. අපි දැක්ක ජනාධිපතිවරණි ඉවරනාට පස්සේ සමහර පිරිස් ජනාධිපතිතුමාට දක්වපු සහයෝගය දිගටම තියාගත්තද. ජනාධිපතිතුමා ක්‍රියා කරන්නේ බොහොම විනිවිද විශේෂයෙන්ම රටට හිත ඇති ප්‍රතිපත්තියක් තමයි එතුමා අනුගමනය කරන්නේ. ඉතින් මේ හින්දා සමහර වෙලාවට විවිධ වාසි අරමුණු තියෙන පිරිස් ඉවත් වෙන්න කටයුතු කළා. ඔවුන් විවේචන සිද්ධ කරනවා, අවලාද නගනවා. හැබැයි මේ දේවල් ජනාධිපතිතුමන් සඳහන් කරන විදිහට එතුමන් ඒ පිළිබඳව තැකීමක් කරන්නේ නැහැ. රටක් විදිහට ඉස්සරහට යන්න නිවැරදි තීන්දුව తీරන ගන්න ඕනේ කියලා එතුමන් සඳහන් කරනවා. අපි බලමු ජනාධිපතිතුමන් ඊයේ දවසේ කිව්වේ මොනවද කියලා. අපේ රටට පමණක් නොවයි දියුණු
නොදියුණු සෑම රටකම මේ අවස්ථාවේ තිබෙන බරපතලම ප්‍රශ්නය COVID-19 ගෝලීය වසංගතයයි. මුල් කාලේ බරපතල ලෙස කොරෝනා වලින් පීඩා විඳි දියුණු රටවල් මේ වන විට අවදානම බොහෝ දුරට පාලනය කොට තිබෙන්නේ ජනතාවගෙන් බහුතරයක් එන්නත් කරණය කළ නිසයි. ලංකාවට එන්නත ගෙන්වා ගැනීමට මම විශේෂ උනන්දුවක් ගත්තා. චීනය, ඉන්දියාව වැනි රටවල රාජ්‍ය නායකයන්ට මම පෞද්ගලිකව කතා කළා. ඒ වගේම ලිපි මගින් ඉල්ලීම් කළා. මේ සියලු උත්සාහයන් දැරුවේ මට අපේ රටේ සියලුම ජනතාව එන්නත් කරණය කිරීමට අවශ්‍ය වූ නිසයි. දැනට රටේ සෑම පළාතකම එන්නත් කරණය සාර්ථකව සිදුවෙමින් පවතින. සමස්ත ජනගහනයෙන් මිලියන 3කට දැනටමත් එන්නත් ලබා දී අවසන්. මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට අපට මිලියන 13ක ජනතාවක් එන්නත් කරණය කරන්නට පුළුවන්. ඒ අනුව වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාම වාගේ අපට මේ කාලය තුල එන්නත් කරණය කරන්නට පුළුවන්. කොරෝනා වලට රට වසා දැමූ සෑම අවස්ථාවකම දෛනික ආදායමක් නොමැතිව අසරණව සිටි ජනතාවට රුපියල් 5000ක් දීමනාව ලබා දෙන්නට අපි සෑම වටයකම රුපියල් බිලියන 30ක් පමණ වැය කරනවා. PCR හා ඇන්ටිජන් පරීක්ෂණ කරන්නටත් හඳුනාගත් ආසාදිතයන්ට ප්‍රතිකාර කරන්නටත් ප්‍රතිකාර මධ්‍යස්ථාන රාශියක් අලුතින් පිහිටවීමටත් රජය අමතර වියදම් දරා තිබෙනවා. රජය මගින් නඩත්තු කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල වියදමට අමතරව තමන්ගේම නිවස්වල නිරෝධායනය වන සෑම පවුලකටම සති 2ක් සඳහා රුපියල් 10000ක සහන මල්ලක් ලබා දෙනවා. කොරෝනා අර්බුදය පටන්ගත්දා සිට මේ වනතුරු රුපියල් බිලියන 260කට වඩා ජනතා සහන වෙනුවෙන් රජය වියදම් කොට තිබෙනවා. කොරෝනා වසංගතය නිසා ඇති වූ අසීරු තත්ත්වය යටතේ පවා රජය කිසිම විටක මිලියන 1.4කට වැඩි රජයේ සේවකයන්ගේ වැටුප් අඩු කරන්නට හෝ දීමනා ඉවත් කරන්නට කටයුතු කළේ නැහැ. අපේ විදේශ විනිමය ආදායම් අඩු වුණාට රජය විසින් පිටරට මූල්‍ය ආයතනවලට ගෙවිය යුතු ණය වාරික ගෙවීම පැහැර හැරියේ නැහැ. ඒ ජනාධිපතිතුමා ඊයේ රාත්‍රියේ කළ විශේෂ ප්‍රකාශය නරිත් අපි දැක්කේ ජනාධිපතිතුමා සඳහන් කරන ආකාරයට පවතින වසංගත තත්ත්වයේ හමුවේ වුවද රට ඉදිරියට ගෙන යන්න සෞභාග්‍යයේ දැක්ම අනුව රටේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයා සූදානම් බව තමයි ප්‍රකාශ කරන්නේ. මේ කාරණයත් එක්ක අපි ඊළඟ ප්‍රවෘත්ති දෙසට අවධානය යොමු කරනවා. සෑම පුවත්පතක්ම වගේම අද දවසේ ජනාධිපතිවරයා සඳහන් කළ ප්‍රකාශයට වැඩි ඉඩකඩක් ලබා දීලා තිබුණා නඩි. ඒකත් එක්කම ඊළඟ ප්‍රධාන මාතෘකාව රට තුල එන්නේ කොරෝනා තත්ත්වය කොහොමද කොරෝනාවෙන් මිදෙන්න මොන වගේ වැඩපිළිවෙලක්ද දැන් රට තුල ක්‍රියාත්මක වන්නේ කියන කාරණේ අපි මේ පිළිබඳව සොයා බලනවා. දිනමින වාර්තා කරනවා. මේ පිළිබඳව තොරතුරු දිනමින වාර්තා කරන ප්‍රධාන සිරස්තල අතර ඊළඟට එන සිරස්තලය මාස එකමාරකට පස්සේ ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් කියලා තමයි සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ. වැඩිම රෝගීන් ගම්පහින් කොළඹ දෙවැනි තැනටපත් වී තිබෙනවා කියලා සඳහන් වෙනවා. අනවශ්‍ය ගමන් යන්න එපා විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ප්‍රවෘත්තියත් වාර්තා වෙනවා. මහින්ද අලුත්ගෙදර දිනමින පුවත්පතට ලියන වාර්තාව මාස එකමාරක කාලයකට පස්සේ ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. ඒ ප්‍රවෘත්තිය මේ විදිහට සඳහන් වෙන්නේ පසුගිය දින කිහිපය පුරා මෙරටින් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2000කට වැඩි ප්‍රමාණයක් වූ නමුත් පෙරේදා දිනේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් 25න්ම වාර්තා වී තිබෙන්නේ ආසාදිතයන් 1941ක ප්‍රමාණයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා. පසුගිය මැයි මාස 8 වෙනිදාන් පස්සේ දෛනිකව කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව පෙරේදා දිනේ 2000 සීමාවට වඩා අඩු වී තිබීම විශේෂත්වයක් වන අතර එයින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. අපි දැක්කා නඩිත් පසුගිය දිනවලදී වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩි වෙනකොට සමහර දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩි වෙනකොට කොළඹ අඩු වෙනවා. මේ විදිහට තමයි බස්නාහිර පළාතේ මේ දිස්ත්‍රික්ක තුනෙන් මේ දිස්ත්‍රික්ක දෙකේ ප්‍රමුඛතාවයක් ගෙන තිබුණේ. දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි ඊයේ වන විට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ. මේ යම් සාධනීය තත්වයක් මාස එකමාරකට පස්සේ තමයි කොවිඩ් රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන්නේ. මේ සාධනීය තත්ත්වය ඉදිරියට ගෙන යාම අප සතු වගකීමක්. ඒ නිසා තමයි අපි උදෑසන ඉඳලම ඔබට දිනපතා මේ කාරණය සඳහන් කරන්නේ. ඔබ සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රමවේද වලට අනුගමනය කරමින් ඒ සියලු කටයුතුත් එක්ක ක්‍රියා කළොතින් මේ තත්ත්වය දිගටම අපිට පවත්වාගෙන ගිහිල්ලා දෛනික ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න පුළුවන් කමක් ලැබෙයි. අද ලංකාදීපයත් විශේෂයෙන්ම මේ කොරෝනා ආසාදිතයන් පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන්, කෙනෙක් කියන්න පුළුවන්
පුළුවන් මේ PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කරලා මේ විදිහට රෝගීන් අඩු වෙලා කියන කාරණාව. හැබැයි එහෙම නැහැ. දැන් PCR පරීක්ෂණ ප්‍රමාණය කලින් තිබ්බ විදිහට මේ ප්‍රමාණයම සිද්ධ කරනවා කියන තමයි වෛද්‍ය අංශ තොරතුරු කියන්නේ. මේ සැබෑ අඩුවීමක්. මේ ප්‍රමාණය විශේෂයෙන්ම 2000 සීමාවට වඩා අඩු ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ද ලංකාදීපය කියනවා කොරෝනා අලුතින් 1859ක් 1843ක් සුවය ලබා යති. දිස්ත්‍රික්ක 5ක වසම් 9ක් වසයි කියලා අද ලංකාදීපේ ওই විදියට කියනවා. ඩයනා උද්‍යංගනී ලියන්නේ කොරෝනා ආසාදිත රෝගීන් තවත් 1859 දෙනෙකු ඊයේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශය පවසනවා. යනු මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 24 මේ වෙනකොට 2,49,909ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද සෞඛ්‍ය අංශය සඳහන් කරනවා. කොරෝනා ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 3183ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් නිකුත් කළ දෛනික තත්ත්ව වාර්තාවේ දැක්වෙනවා කියලා අද ලංකාදීපේ ওই විදිහට තොරතුරු කියනවා. ඔව් නඩිත් අපි මේ කාරණාත් එක්කම කොරෝනා තත්ත්වයේ උත්සන්න වීමත් එක්ක ඊළඟට අපිට ආපු කාරණය තමයි කතා බහට ලක්වුණු ප්‍රධාන කාරණයක් තමයි සත්තුවත්තේ සතුන්ටත් කොරෝනා ආසාදනය වෙලාද කියන කාරණය පිළිබඳව. පසුගිය දිනවල තෝර් සිංහයාට කොවිඩ් ආසාදනය වී තිබුණා. ඉන්පස්සේ සිංහ දේනුවටත් කොවිඩ් ආසාදනය වුණ බවට තොරතුරු වාර්තා වුණා. සීබ්‍රා පැටවෙකුටත් කොරෝනා ආසාදනය වුණා කියලා සීබී රත්නායක අමාත්‍යවරයා පවා සඳහන් කර තිබුණා. දැන් මේ කාරණය පිළිබඳව තොරතුරු එනවා දිනමින පුවත්පතට. දිනමින වාර්තා කර තිබෙනවා මේ පිළිබඳව තවත් කාරණයක්. මේ වාර්තාව ටිකක් වෙනස් කාරණයක් එන්නේ නජිත්. දැන්වත් නාටකය නවත්තන්න කියලා කියනවා. සතුන්වත් කොරෝනාවෙන් බේරා ගන්න වැඩපිළිවෙල දුන්නත් තැකීමක් නැහැ. මේ චෝදනාව එල්ල කරන්නේ රජයේ පසු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එල්ල කරන චෝදනාව පිළිබඳ තොරතුරු එන්නේ. ධර්මසේන වැලිපිටිය ලියන වාර්තාව දිනමින පුවත්පතට. කොවිඩ් රෝගයේ දෙහිවල සත්තු උද්‍යානයේ සිංහයෙකුට වැළඳීමත් සමග සත්තු උද්‍යානයේ පුරාම පැතිර ගියොත් වටිනා සතුන් රැසකගේ ජීවිත දැඩි අවධානයකට ලකුණු ඇතැයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනතුරු අංගවා තිබෙනවා කියලා තමයි කාරණය සඳහන් කර තිබෙන්නේ. මේකත් එක්කම මේ ප්‍රවෘත්තිය සත්තු උද්‍යානය යනු ඉතා දුර්ලභ මෙන්ම ඉහළ වටිනාකමින් යුත් සතුන් සිටින ස්ථානයක් බවත් එම සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු පියවර ගැනීම පාලන අධිකාරියේ ප්‍රමුඛතම වගකීමක් බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා කියන කාරණය තමයි වාර්තා වන්නේ. ඉතින් මේ තත්ත්වයත් එක්ක සත්තුවත්තේ ඉන්න සතුන් ටික බේරා ගන්න නිසි වැඩපිළිවෙලක් සකසන්න කියලා තමයි මේ සංගමය ඉල්ලීමක් කරන්න අජි. අපි විශ්වාස කරනවා සමීර දැන් බොහෝ වෙලාවට දැන් චෝදනා නගනවා සමහරලාට විපක්ෂයේ පාර්ශවයෙන් නැත්නම් විවිධ නිලධාරී මහත්මීන් විවිධ චෝදනා නගනවා. හැබැයි සත්තුවත්තේ නිලධාරී මහත්මීන්ට උමනාවක් නැහැ මේ රෝගය මේ සත්තු උද්‍යානයේ පුරාම ව්‍යාප්ත කරගන්න. ඒ පිරිසුත් සත්තුන්ට ආදරේ පිරිස්. ඒ හින්දා අපි විශ්වාස කරනවා මේ කියන දේවල් අහලා හරි එහෙම හිතක් තියෙනවා නම් මේ රෝගය ව්‍යාප්ත කරන්න ඒ දේවලුත් නැති වෙයිලා විශේෂයෙන්ම මේ සතුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න කැප වෙයි කියලා සහ දැන් තවමත් හොයාගෙන නැහැ සතුන්ගෙන් මේ පිරිස් වලින් මිනිස්සුන්ට ආසාදනය වෙනවද කියලා. කොහොමුණත් කොරෝනාව මර්ධනය කරගන්න ඕනේ, පාලනය කරගන්න ඕනේ. මිනිස්සු වේවා සතුන් වේවා ආසාදනය වීම වළක්ව ගන්න ඕනේ. අපි විශ්වාස කරනවා සත්තු උද්‍යානයේ බලධාරීන් ඒ ගැන කටයුතු කරයි කියලා. අපි විරාමයක් ලබා ගමු. ඔබටත් එකතු වෙන්නේ සතියක පත්තර මේන්තුවත් එක්ක අපි ජාතික පුවත්පත්වල තොරතුරු බලමින් හිටියේ. විශේෂයෙන්ම කොරෝනාව මර්ධනය කරන දැන් මේ වෙනකොට ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳව බොහෝ තොරතුරු අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරනවා. ලෝක බැංකුවෙනුත් විශේෂයෙන්ම ප්‍රසාදයේ පළ වෙලා තියෙන කාරණාවක් අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරනවා. මම හිතන්නේ දිනමින් පුවත්පතේ ගැන කියන්න. ඔව් නඩිත් මේ විදිහට තමයි කියන්නේ කතාව. කොවිඩ් එන්නත් ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ලෝක බැංකුවේ ප්‍රසාදය ලැබුණා කියලා තමයි දිනමින වාර්තා කරන්නේ. කොවිඩ් මර්ධන එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමවේදය කෙරේ ලෝක බැංකුව ප්‍රසාදය පළ කර තිබෙනවා කියලා සඳහන් වෙනවා. එන්නත් මිලදී ගැනීමේ විනිවිදභාවය සහ ක්‍රමවත් බව හේතුවෙන් දකුණු ආසියානු රටවල සෙසු ආයතන හා සැසඳීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉදිරියෙන්ම සිටින ආයතනයේ ලෙස ලෝක බැංකුව හඳුනාගෙන ඇතැයි ඒ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කර තිබෙනවා. ඒ සඳහා දෙන පිළිගැනීමක් ලෙස එන්නත් මිලදී ගැනීමේදී ලෝක බැංකුව වෙබ් අඩවි හරහා ගෙවීම් කිරීමේ අවකාශය ශ්‍රී ලංකාවට හිමිවන බව ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටියේ කියලා තමයි කියන්නේ. කොවිඩ් එන්නත් ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ලෝක බැංකුවේ ප්‍රසාදය කියන සිරස්තලයේ යටතේ මේ ප්‍රවෘත්ති වාර්තා වන්නේ.
ප්‍රසන්න ගුණසිංහ මහත්මයා ඊයේ දවසේ මේ ගැන සඳහන් කළේ විශේෂයෙන්ම ජනාධිපතිතුමන් සමග පැවැත්වුණා මේ කොවිඩ් මර්ධනය කිරීම පිළිබඳව දැන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාව. ඒ සාකච්ඡාව අතරතුර තමයි වෛද්‍යතුමා ඒ ගැන කියන්නේ. අද Daily News එක ගැන මේ විදිහට ලියනවා. World Bank comments Sri Lanka's vaccine procurement process proposal by GMOA to conduct vaccination program in hospitals. විශේෂයෙන්ම මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෝහල්වල සිද්ධ කරන මේ ඉන්නත් කරන වැඩසටහන් සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් මේ පිළිබඳවත් විශේෂයෙන්ම ප්‍රසාදේ පළ වුණා කියලා අද තොරතුරු කියනවා. ওই විදිහට ඊයේ දවසේ අපි දැක්කා වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා ඒ ගැන මේ විදිහට සඳහන් කළා. මේ සම්පූර්ණ සාකච්ඡාවෙම තොරතුරු පිළිබඳව අපි ඔබට ඊයේ මේ විදිහට වාර්තා කළා. කොවිඩ් මර්ධන විශේෂ කමිටුව රැස් වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී. එන්නත් මිලදී ගැනීමේ විනිවිදභාවය හා ක්‍රමවත්භාවය හේතුවෙන් දකුණු ආසියා රටවල සෙසු ආයතන හා සැසඳීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉදිරියෙන්ම සිටින ආයතන ලෙස ලෝක බැංකුව හඳුනාගෙන ඇතැයි එම සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙහිදී පැවසුවා. ඒ සඳහා ලබා දෙන පිළියමක් ලෙස එන්නත් මිලදී ගැනීමේදී ලෝක බැංකු වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන බවයි ඒ මහතා වැඩිදුරටත් මෙහිදී පැවසුවේ. දකුණු ආසියාවේ තියෙන ආයතන වලින් රාජ්‍ය ඖෂධ සංස්ථාව තමයි පළවෙනියටම ක්වොලිෆයි වෙලා තියෙන්නේ ලෝක බැංකුවෙන් එන්නත් ගෙනීම සඳහා ඇප්‍රූවල් එක හම්බෙච්ච පළවෙනි ආයතනය වෙලා තියෙනවා. ඒගොල්ලොත් එක්ක අපි ඒගොල්ලන්ගේ දැන් වෙබ්සයිට් එක හරහා තමයි ගෙවීම ඔක්කොම කරන්නේ. එතකොට ඒ කටයුතුත් දැන් මේ වෙලාවේ කරගෙන යනවා. මෙහෙමයි දැන් ඒගොල්ලෝ ක්වොලිෆයි කරනවානේ තියෙන ආයතන පේමන්ට් කරන්න එන්නත් වලට වර්ල්ඩ් බැංක් එක. එතකොට SPC එක තමයි ඒගොල්ලෝ ඉස්සෙල්ලාම ක්වොලිෆයි කරේ සවුත් ඒෂියාව. ඒගොල්ලෝ පේමන්ට් කරා. එතකොට දැන් අපි අද ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ඇක්සස් එක අරගෙන පේමන්ට් මෙතඩ් එක හැදුවාම ඒගොල්ලෝ ඩිරෙක්ට්ලිම කම්පනීස් වලට පේ කරනවා. අපි සතයක්වත් අත තියන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ මැනේජ්මන්ට් එක බලා ගන්නවා. ඉතින් ඒක ලොකු ඇචීව්මන්ට් එකක්. මම හිතන්නේ ඒක ලෝකේ හැමතැනම වෙබ්සයිට්ස් වල යනවා. අපේ ආයතනය ඒකට තෝරාගත්තා ඒක. ලබන මාස මුල සිට සැප්තැම්බර් දක්වා සයිනෝෆාර්ම්, සිනෝවැක්, ස්පුට්නික් ඇතුළු එන්නත් මිලියන 17කට අධික ප්‍රමාණයක් ලැබීමට නියමිතව තිබෙනවා. එමෙන්නත් රට පුරා වැඩි පිරිසකට කෙටි කාලයක් තුළ ලබා දීමට කඩිනම් වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කළා. එන්නත් ලබා දීම හඳුනාගත් රෝහල් මගින් සිදු කිරීම සඳහා වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාතනීය මහතා මෙහිදී පැවසුවා. දවසේ වැඩි කාලයක් තුළ එම රෝහල් වලින් එන්නත් ලබා ගැනීමට මෙමකින් ඉඩ ලැබෙන බව ඒ මහතා පෙන්වා දුන්නා. මැති ඇමතිවරුන් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ඕනජිත් ඒ කාරණයත් එක්ක අපි ඊළඟට අවධානය යොමු කරනවා. දැන් ජනාධිපතිවරයාට ඊයේ දවසේදී කෝටි කමාරක් පවන වටිනා සෞඛ්‍ය උපකරණ තොගයක් ලැබී තිබෙනවා. ඒ තමයි කැලණිය බොල්ලෑල්ල මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය බෝධාගම චන්දිම හිමියෝ රුපියල් මිලියන 15ක් පවන වටිනා කොවිඩ් මර්ධන වෛද්‍ය සහ සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සංකේතාත්මකව බාර දීලා තිබෙනවා. මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු කණ්ඩායමක් සහභාගී වුණා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ පිළිබඳ තොරතුරු වාර්තාවෙන් අතරදී අපි ජාතික පුවත්පත්වල තොරතුරු බලන්න සූදානම් වෙන්නේ. තවත් බොහෝ තොරතුරු කියන සමීර දැන් විශේෂයෙන්ම මේ කොරෝනා සමයේදී සංචාරන සීමාව උල්ලංඝනය කිරීම, ඒ වගේම කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තියෙන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. අද Daily News කියනවා මේ දැන් විශේෂයෙන්ම මංගල උත්සවයක් පවත්වලා තියෙනවා කොරෝනා මර්ධන නීති රීති උල්ලංඝනය කරමින්. මේ පැවැත්වලා තියෙන්නේ සන්දිලිපේ ප්‍රදේශයේදී මේ විවාහ මංගල්‍යයේ මනමාලයට ඒ වගේම අමුත්තන්ට කොරෝනා මර්ධන නීති රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දඩ නියම කළා කියලා අද Daily News පුවත්පත කියනවා. bridegroom guests fine for violating health guidelines කියලා මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දඩ නියම කළා තියෙනවා. මේ මනමාලයට රුපියල් 20000ක දඩයක්, ඒ වගේම අනිකුත් සහභාගී වෙච්ච පිරිස් වලට රුපියල් 5000 බැගින් දඩ නියම කළා තියෙනවා. මේ පුද්ගලයන් 47 දෙනෙකු පමණ මේ විවාහ මංගල්‍යයට සහභාගී වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඊට වැඩිය බොහෝ අඩු පිරිසක්, සාමාන්‍යයෙන් කියන්නේ 15 දෙනෙක් විතර තමයි සහභාගී කරව ගන්න කියලා විවාහ මංගල්‍ය උත්සවයකට පවුලේ ළඟම ඥාතීන්. හැබැයි ඊට වඩා වැඩි පිරිසක් සහභාගී කරගෙන මේ වගේ දෙයක් සිදු කිරීම පිළිබඳව විශේෂයෙන්ම දඩ නියම කරන්න කටයුතු කළා තියෙනවා කියලා තුඩුව පොලිසිය ඒ පිළිබඳව කටයුතු කළා කියලා අද Daily News පුවත්පත ওই විදිහට වාර්තා කරන අතරදී තවත් සෝචනීය පුවතක් අද ලංකාදීපේ වාර්තා කරනවා. එකම පවුලේ මව, පියා සහ පුතා කොරෝනාවෙන් මිය ගිහින් තියෙනවා කියලා අද ලංකාදීපේ කියනවා. ඡායාරූපයකුත් සහිතවයි ලංකාදීපේ ගැන පළ කරලා තියෙන්නේ. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය මේ පුවත ලියන්නේ. මව, පියා සහ පුතා කොරෝනාවෙන් මරුට.
අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ පුතෙකු කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගොස් ඇති බව පේරාදෙණිය මුරුතලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කපිල වික්‍රමනායක මහත්මයා ලංකාදීපයට පැවසුවා කියලා අද මේ විදිහට වාර්තා කරනවා. පේරාදෙණිය මුරුතලාව පදිංචිව සිටි සිරිපාල රාජපක්ෂ මහත්මයා අවුරුදු 72යි, ශීලා රාජපක්ෂ මහත්මිය අවුරුදු 70යි. මේ අඹුසැමි යුවල සහ ඔවුන්ගේ පුතෙකු වන ධම්මික රාජපක්ෂ 38 හැවිරිදි පුද්ගලයා මෙසේ මිය ගොස් තිබෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඉතින් කොරෝනාවට උස්මිටිකම් අදාළ නැහැ. කොරෝනාවට රජෙක්ුණත් එකයි, පැල්පතක ඉන්න දුගියෙකුණත් එකයි. මේ හැම දිනෙකටම කොරෝනාව ආසාදනය වෙනවා. ඒ හින්දායි අපි ඔබට කියන්නේ පරිස්සම් වෙන්න කියලා. පරිස්සම් වීම බොහොම වැදගත්. ඔව් නජිත් දැන් ඔය කාරණාත් එක්ක ප්‍රභේද ගණනාව පිළිබඳව දැන් කතා බහට ලක් වෙනවා රටේ කොරෝනා ප්‍රභේද ලෙස එනවා කියලා. මේ ප්‍රභේද කොයි එක ආවත් අපේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළොත් මේකෙන් බේරෙන්න පුළුවන්. මේ කතාවත් එක්ක තමයි දැන් ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව හමු PCR පරීක්ෂණ කීපයක් කරාට පස්සේ නජිත් දෙමටගොඩ ප්‍රදේශයෙන් තමයි අපිට හමුුනේ 5 දෙනෙක් ඩෙල්ටා ප්‍රභේදයේ ආශ්‍රිතයන්ද කියලා එහෙම නැත්නම් ඒ රෝගේ වැළඳිච්ච අයද කියලා මේ ප්‍රභේද වැළඳී තිබෙන කණ්ඩායමක්ද කියලා සොයා බැලීමක් කළා. දැන් මේ අහඹු PCR පරීක්ෂණ කළා ඒ විදිහට සොයා ගන්නවා නම් තවත් රට තුල මෙවැනි PCR පරීක්ෂණ සිදු කළ විට ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන් සොයා ගැනීමට ඉඩකඩ තිබෙනවා කියලා ඊයේ දවසේදී විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මියත් සඳහනක් කරනු ලැබුවා. දැන් මේ කාරණාත් එක්ක තමයි දිවෙන පුවත්පතේ තව කාරණයක් වාර්තා කරන්නේ. ඩෙල්ටාටත් වඩා වේගෙන් ඩෙල්ටා ප්ලස් පැතිරෙයි කියලා දිවෙන පුවත්පත සිරස්තලයක් වාර්තා කර තිබෙනවා. ඉන්දියාවේ තෙවැනි කොරෝනා රැල්ලටත් හේතු වන ලකුණු මේ ඉන්දියාවෙන් වාර්තා වන කාරණා පිළිබඳව තමයි ඉන්දියාවේ වාර්තා වීම අපේ රටට බොහෝ සෙයින් බලපාන ඉඩකඩ තිබෙනවා නේද? ඒ නිසා මේ ප්‍රවෘත්ති අපි වාර්තා කරමු. මේ වොනිට ඉන්දියාවෙන් මතු ඇති ඩෙල්ටා ප්ලස් නැමැති නව කොරෝනා වෛරස් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා වැඩි වේගයකින් පැතිරෙන බෙන්ම කොරෝනා මර්ධන එන්නත් වලට පවා ආරක්ෂාව ලබා දිය නොහැකි ප්‍රභේදයක් බව මෙතෙක් සිදු කර ඇති අධ්‍යයන වලින් අනාවරණය වී ඇති බව ඉන්දිය සෞඛ්‍ය විශේෂඥයන් උපුටා දක්වමින් හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. දැනට ලෝපුරා රටවලට තර්ජනයක්ව පවතින බලවත්ම කොරෝනා වෛරස් ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතියක් වන ඩෙල්ටා ප්ලස් වෛරස් ප්‍රභේදය මේ වනට ඉන්දියාව ඇතුළු රටවල් 11කට පැතිර ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා කියලා තමයි කියන්නේ. මේ නිසා තමයි අපි කියන්නේ පරිස්සම අපි ළඟම තියාගමු. විවිධ ප්‍රභේද විවිධ නම් වලින් රට තුළට ඇතුළු වීමට ඉඩකඩ තිබෙනවා. මේ සියල්ලටම අපේ ආරක්ෂාව අපි සතුයි. ඒ නිසා ආරක්ෂාව තහවුරු කරගෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමත් එක්ක ජීවත් වෙන්න කියලා අපි ඔබට සඳහන් කරන්නේ. සමීර ආරක්ෂාව තහවුරු කරනකන් දැන් අපි දන්නවා පුංචි දරුවන්ට පාසල් පැවැත්වෙන්නේ නැහැ. තවමත් පාසල් ආරම්භ වෙන දිනයක් පිළිබඳව තවමත් නිර්දේශ ඉදිරිපත් වෙලා නැහැ. දරුවෝ ගෙදරට වෙලා ඔන්ලයින් හරහා තමයි ඉගෙන ගන්නේ. හැබැයි ඔන්ලයින් හරහා ඉගෙන ගන්නකොටත් දැන් බොහෝ දෙනෙක් කියන කාරණා තමයි සමහර පැතිවලට සිග්නල් නැහැ. පුංචි දරුවෝ අපි දකිනවා මේ ප්‍රවෘත්ති වාර්තා වෙනවා කඳු උඩට ගිහිල්ලා සමහර පුංචි දරුවෝ ගස් උඩ නැගලත් ඉන්ටර්නෙට් හොයන වෙලාවල් තියෙනවා. හැබැයි ඉතින් රටක් විදිහට එහෙම වෙන්න ඕනේ නැහැ. ඒ හින්දාම ඇමති නාමල් රාජපක්ෂ මහත්මයා දැන් ඉස්සරහට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති කරන උත්සාහ කරන සූදානමින් ඉන්නවා කියලා අද ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරනවා. විශේෂයෙන්ම මේ ග්‍රාමීය ප්‍රදේශවලට අවශ්‍ය අන්තර්ජාලීය පහසුකම් ඒ සපයන්න කටයුතු කරනවා කියලා අද ඩේලි නිවුස් කියනවා. providing internet facilities for school children, telecom towers for 10 districts. මේ දුරකථන සංනිවේදන කුළුණු 10කටත් වඩා දිස්ත්‍රික්ක 10ක ඇති කරන්න කටයුතු කරනවා කියලා ආනන්ද කන්නංගර අද මේ විදිහට ඩේලි නිවුස් පුවත්පතට ලියනවා. දිස්ත්‍රික්ක 10ක දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල මේ විදිහට දුරකථන සංනිවේදන කුළුණු ස්ථාපිත කරන්න කටයුතු කරනවා කියලා අමාත්‍යතුමන් වැඩිදුරටත් සඳහන් කළා තියෙනවා. දැන් පසුගිය දිනවල විවිධ ප්‍රදේශවලින් චෝදනා එල්ල වුණා මේ පුංචි දරුවන්ට අවශ්‍ය විදිහට පහසුකම් නැහැ. කොච්චර වුණත් ඔන්ලයින් හරහා ඉගෙන ගන්න එකට බලපෑම් තියෙනවා. ඉතින් මේ දේවල් සැලකිල්ලට අරගෙන තමයි ඉස්සරහට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් සමග එකතු වෙලා මේ වැඩ කටයුතු සිදු කරන්න සූදානම්ින් ඉන්නවා කියලා අමාත්‍යතුමන් වැඩි දුරටත් කියලා තියෙනවා. ඔව් නඩිත් දැන් ওই කාරණාත් එක්ක තවත් කරුණු කාරණා ගණනාවක් තිබෙනවා. දැන් මේ ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලැබීමේදී එකම ගෙදර නඩිත් එකම පවුලේ දරුවන් දෙතුන් දෙනෙක් ඉන්න නිවසක විශේෂයෙන්ම දුරකථන පහසුකම් වල පවා එහෙම නැත්නම් ඔන්ලයින් අධ්‍යාපනය ලබා ගැනීමේ අපහසුකම් රැසක් මතුව තිබෙන බවට තොරතුරු අනාවරණය වෙනවා. එක ගෙදර එකම වෙලාවේ නඩිත් දැන් පන්ති එහෙම නැත්නම් ඔන්ලයින් ක්ලාස් වැටෙනවා. එහෙම නැත්නම් මේකත් එක්ක එකම දුරකථනයක් නම් ඒ ගෙදර තියෙන්නේ. එතන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේවා තොරතුරු වාර්තා
තුන් හතර දෙනෙක් ඉන්නවනම් දුරකථන 3-4ක් තියෙනවා. නැත්නම් ලැප්ටොප් පරිගණක තියෙනවා. ඔව් ඉතින් මෙහෙම පහසුකම් නැති අය අල්ලපු ගෙදරට ගිහිල්ලා එහෙම නැත්නම් තවත් තැනකට ගිහිල්ලා තමයි අධ්‍යාපනය ලබන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රමේ නිසා තමයි අපි ඉක්මනින්ම පාසල් යලි විවෘත කර ගැනීමට අවශ්‍යතාවය මතුවලා තිබෙන්නේ. පාසල් ටික යලි විවෘත කරගන්න නම් මේ ආසාදිත තත්ත්වය එහෙම නැත්නම් මේ කොරෝනා වෛරසයෙන් අපි බේරෙන්න ඕනේ. මේ බේරෙන්න තමයි අපි ඔබට සඳහන් කරන්නේ අපි පරිස්සම තියාගෙන නිතර නිතරේ සෞඛ්‍ය ක්‍රමවේදات එක්ක ඉමු කියලා. දැන් මේ කතාවෙන් ඊළඟට පාසල් යලි ආරම්භ වූ පසු తాවකාලික මාරු ලැබූ ගුරුවරුන් මුල් පාසලටම පැමිණිය යුතුයි කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. අධ්‍යාපන ලේකම්තුමා සඳහන් කරන කාරණය සිතාරා සේනානී ලියන වාර්තාව දිනමින පුවත්පතට පවතින COVID-19 වාතාවරණය හමුවේ පාසල් වසා ඇති මේ කාල සීමාවේ තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත తాවකාලිකව අනියුක්ත ලබා එම අනියුක්ත කාල සීමාව අවසන් කළ ගුරු බවතුන් නැවත පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ සේවයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. එසේම එකී අනියුක්ත සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම් පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිගේ නිර්දේශ සහිතව නැවත ඉල්ලීමක් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බවද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඒ දිනමෙන පුවත්පත වාර්තා කරන්නේ පාසල් යලි ආරම්භ වූ පසු తాවකාලික මාරු ලැබූ ගුරුවරුන් මුල් පාසලට පැමිණිය යුතුයි අධ්‍යාපන ලේකම්තුමා කියන කතාව. ඔය අතරේ අද ඩේලි නිවුස් පුවත්පත සඳහන් කරන කාරණාවක් ඊයේ දවසේ අපි දැක්ක ජාතික පුවත්පත්වල වගේම විශේෂයෙන්ම ඔබ දකින්න ඇති ප්‍රවෘත්තිවලත් මේ කතාව පිළිබඳව ලොකු ඉඩකඩක් වෙන් කරලා තිබ්බා. බැසිල් රාජපක්ෂ මහත්මයා සම්බන්ධයෙන් දැන් එතුමන් ඇමරිකාවේ සංචාරයක් බලා පිටත්ව ගිහිල්ලා දෙවියනට පැමිණලා ඉන්නේ. එතුමන් ඉදිරියේදී අමාත්‍ය දුරයක දියුරුම් දෙමින් විශේෂම පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයක් උසුලන්නට හොබවන්නට කටයුතු කරයි කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා අද ඩේලි නිවුස් පුවත්පතත් කියනවා. බැසිල් likely to enter parliament කියලා මේ බැසිල් මහත්මයා ඉදිරියේදී පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතයි. නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට දියුරුම් දීමට නියමිතව තියෙනවා කියලා මහින්ද අලුත් ගෙදර සමකින් භක්ති මෙන්ඩිස් මේ පුවත ලියන්නේ. දැඩි විශ්වාසයක් තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දියුරුම් දෙයි කියලා. ඒ වගේම එතුමන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් අප්‍රේල් 6 වෙනිදා බොහෝ දුරට දියුරුම් දීමට ඉඩකඩක් තියෙනවා කියලා වාර්තා වෙනවා තොරතුරු. ඒ වගේම දියුරුම් දීමෙන් අනතුරුව ආර්ථික සංවර්ධන සහ මුදල් අමාත්‍ය දුරේ මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍ය දුරේ දියුරුම් දීමට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා කියලා දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ වගේම එතුමන් 2010-2015 රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස විශේෂ වැඩ කොටසක් සුවිශේෂී වැඩ කොටසක් ඉටු කළා කියලත් අද ඩේලි නිවුස් පුවත්පත ওই විදිහට කියනවා. ඔව් නජිත් ජූලි මාසේ 6 වෙනිදා තමයි පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතයි කියලා තොරතුරු අනාවරණය කරලා තිබුණේ. පසුගිය කාලවකවානුවේ අපි දැක්කා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා වැඩ කරන ආකාරය ඔහු ඒ වැඩ කිරීමත් එක්ක ප්‍රාදේශීය දේශපාලඥයන් ඒ වගේම ගමේ දේශපාලනයට ගොඩක් කිට්ටුණු නායකයෙක් බවට පත් වුණා. ඒ නිසා තමයි මේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහන් කරනවා මේ වගේ කතාවක් දින වෙන පුවත්පතට විකල්ප විසඳුම් බැසිල්ට තිබෙනවා. සංචාර කැමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන කාරණය රට හමුවේ පවතින ප්‍රශ්න වලට විකල්ප සෙවීමේ හැකියාව බැසිල් රාජපක්ෂ මහතාට තිබෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. විපක්ෂයට තිබෙන්නේ රාජපක්ෂ වීතිකාවක් යයිද මේ මහතා පෙන්වා දෙනවා. ගම්පහ බෙම්මුල්ල නව පොලිස් ස්ථානයේ විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ. සමහර පවුල්වල දක්ෂයන් කිහිප දෙනෙකු සිටිය හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා රාජපක්ෂ පවුලද එවැනි දක්ෂයන්ගෙන් පිරුණු පවුලක් බවත් ක්‍රිකට් ක්‍රීඩාවේදී රණතුංග පවුල දේශපාලනයේදී බණ්ඩාරනායක පවුල සහ සේනානායක පවුල වැනි පවුල් එකම ශේෂ්ත්‍රයේ දක්ෂතා දැක්වූ පවුල් වලට උදාහරණ ලෙස පෙන්වා දී හැකිවත් රාජපක්ෂ පවුලට පමණක් මෙවැනි දෝෂාරෝපණ එල්ල කරන්නේ විපක්ෂයට ඇති රාජපක්ෂ වේතිකාව නිසා බවද නිසා බවයි කියලා තමයි ප්‍රසන්න රණතුංග සංචාරක අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ. අපි දැක්ක ඊයේ දවසේදී මේ කතාව කියනවා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා රණතුංග පවුලේ කීප දෙනෙක් ක්‍රිකට් ගැහුවා. එහෙනම් ඇයි රාජපක්ෂ පවුලේ අයට බැරි කියලා තමයි මේ කතාව ඇහුවේ. ඒ වගේම දේශපාලනයේදී බණ්ඩාරනායක කණ්ඩායමත් එහෙම නැත්නම් බණ්ඩාරනායක පවුලත් ඒ විදිහට හිටියා. ඇයි රාජපක්ෂ පවුලට විතරක් මේ කාරණේ බැරි? ඒ වගේම තමයි ඊයේ දවසේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගෙනුත් මේ පිළිබඳව විමසීමක් කළා. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා හිටපු අමාත්‍යවරයා යලි පාර්ලිමේන්තු පැමිණීම පිළිබඳව නජිත්. එතකොට ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළෙත් මේ කාරණේ ඔහු කිව්වේ එන්න ප්‍රමාද වීම තමයි අපිට තියෙන ගැටලුව. අපි හිතුවේ පාර්ලිමේන්තුව ජයග්‍රහණය කරපු ගමන්ම බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට එයි කියලා. නමුත් එහෙම උනේ නැහැ. අපි බලන් ඉන්නේ මේ එන්න ප්‍රමාද වීම ඇයි කියන කාරණේ
ඕනේ විපක්ෂයේ බය වුණාට අපිට ඕනේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට අරගන්න. මෙතෙන්දී තමයි අර පසුගිය කාලේ කතාවට ලකුණේ නජිත් ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා තමයි ඉල්ලා අස්වීමට නියමිතව තිබෙන්නේ කියලා පසුගිය කාලේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයා ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඔහු ඉල්ලා අස්වලා තමයි බැසිල් රාජපක්ෂ මහත්මයාට අවස්ථාව ලබා දෙන්නේ පාර්ලිමේන්තුවට එන්නේ. පාර්ලිමේන්තුවට ආපු දවසේම නැවත මුදල් හා ආර්ථික අමාත්‍යවරයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී උරුම දීමට නියමිතයි කියන කාරණා දේශපාලන ලෝකේ කතා බහට ලක් වෙනවා මේ වන විට. හොඳයි. ඔය අතර සමීර අපි දැක්ක දැන් මේ වෙනකොට දැන් ඊයේ දවස වගේ පෙරේද දවස උණුසුම් වෙලා තිබ්බ අර දුමින්ද සිල්ව මහත්මයාට නිදහස ලබා දීම සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස ලැබුවේ. හැබැයි බොහෝ දෙනෙක් විවිධ අදහස් පළ කරන විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරන ඒ කොහොම වුණත් අපි දැක්කා විශේෂයෙන්ම එතුමන්ගේ නීතිඥවරු සඳහන් කරපු කාරණාවක් තමයි යහපාලන රජයේ සමේදී අසාධාරණයක් සිද්ධ වෙලා තියෙන බව. දුරකථන පණිවිඩ හුමාරු වෙලා තියෙනවා. රංජන් මහත්තයාගේ දුරකථන පණිවිඩවල තියෙනවා මේ විනිසුරුවරුන්ට බලපෑම් එල්ල කළේ කොහොමද, මේ දේවල් ප්ලෑන් එකක් කොහොමද මේ දේවල් සංවිධානය කළේ. හැබැයි මේ හින්දා අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ජනාධිපති සමාව ලබා දෙන්න කටයුතු කළා තියෙන කියලා කොහොමුණත් දින වෙන පුවත්පත අද මේ පිළිබඳව තොරතුරක් කියනවා. ඔව් අපි යනවා නජිත් ඒ කාරණය සඳහන් කරන්න. දුමින්ද නිදහස් කිරීමට හේතු මොනවාදයි එජාපය විමසයි කියලා තමයි දිනබින පුවත්පත වාර්තා කරන්නේ මේ කාරණයත් එක්ක. දුමින්ද සිල්වා නිදහස් කිරීම පිළිබඳව මිනී මරුමකට වැරදිකරු වී ඇති 2016 දී මරණ දඬුවම නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීමට ගත් තීරණයට හේතු මොනවාදයි ජනාධිපතිවරයාගෙන් විමසනවා කියලා එක්සත් ජාතික පක්ෂය සඳහන් කර තිබෙනවා. පෙරේදා නිකුත් කරන ලද ජනාධිපති සමාව ලයිස්තුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළත් කිරීමට ගත් තීරණය ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය සඳහන් කර තිබෙනවා. නජිත් ඒකත් එක්කම ඊළඟට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියා දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා පිළිබඳව මේ දුමින්ද සිල්වා දුමින්ද දිසානායක දෙකම එක වගේ යනවා. ඉතින් අපි දුමින්දට නිදහස දීම ගැන හිරුනිකාගෙන් ජනපතිට ලිපියක් කියලා සඳහනක් වෙනවා. ජනාධිපති පොදු සමාව යටතේ සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් මහාධිකරණයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩුවම් ලියමු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරලා තියෙනවා. ඒකත් එක්කම නජිත් නාමල් රාජපක්ෂ මහත්මයා මේකට උත්තර දීලා තියෙන ආකාරය අපි දැක්කා. යහපාලන ආණ්ඩුවෙන් දුමින්දට අසාධාරණයක් වුණා ඇමති නාමල් රාජපක්ෂ කියයි කියලා. යහපාලන ආණ්ඩුව සමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට විශාල අසාධාරණයක් වූ බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා. ඒට ඇති හොඳම සාක්ෂිය රංජන් රාමනායකගේ හඬපට මගින් තහවුරු බව කියා සිටි අමාත්‍යවරයා එම හඬපට තුලින් ඒ බව වඩාත් පැහැදිලිව තහවුරු වන බවද ප්‍රකාශ කරනවලු. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට දුන් ජනාධිපති සමාව පිළිබඳ අදහස් දක්වමින් මේ පිළිබඳව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ. හොඳයි සමීර, අපි ඔය තොරතුරුත් එක්කම සූදානම් විරාමයක් ලබා ගන්න. තවත් බොහෝ දේවල් තියෙනවා ඔබට කියන්න. ඔබ නැවතත් එකතු වෙන්නේ සතියක පත්තරමේන්තුවත් එක්ක. අපි කතා කරමින් හිටියේ විශේෂයෙන්ම දුමින්ද සිල්වා මහත්මයාට ජනාධිපති සමාව ලබා දීලා තියෙන දැන් ඔය කාරණාවත් එක්කම විශේෂයෙන්ම දැන් මරණ දඬුවම නියම වූ බොහෝ පිරිසක් අපි දැක්කා බන්ධනාකාරවල, වැලිකඩ බන්ධනාකාරයේ, මහර බන්ධනාකාරයේ විරෝධතාවල නිරත වෙනවා. කොහොම වුණත් අද ලංකාදීපේ කියනවා පෝරකේට නියම වූ 260කට ජීවිතාන්ත සිර දඬුවම් කියලා. සුජිත් හේවාචුලිගේ මේ පොත ලියන්නේ මරණීය දණ්ඩනයේ නියමව සිටින සැකකරුවන් 260 දෙනෙකුට ආසන්න පිරිසකගේ එම දඬුවම ඉතාම ඉක්මනින් ජීවිතාන්තය දක්වා අඩු කිරීමට කටයුතු කර ඇතැයි බන්ධනාකාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහත්මයා ලංකාදීපයට කිව්වා කියලා. ඉතින් ඒ පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු වෙලා තියෙනවා. ඔය අතරේ අද ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු කියනවා. ඊට කලින් සමීර දිනමින පුවත්පතත් කියන මේ මහර රැඳවුවන් ආහාර වර්ජනයක් සිද්ධ කළා. ඔව් මහර රැඳවුවන්ගේ ආහාර වර්ජනය දිගටම තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. නදිත් ඒගොල්ලෝ තිල්ලන්නේ මේ නිදහස තමයි හැම කෙනෙම බලාපොරොත්තු වෙන්නේ වැරදි කරලා ඇවිල්ලා. වැලිකඩ 100ක් සහයට එක්කලා තියෙනවා කියලා තමයි කියන්නේ. වැලිකඩ සහ මහර බන්ධනාගාරවල මරණ දඬුවම නියම වී සිර දඬුවම් විඳින රැඳවුවන් 150ක පමණ පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනය ඊයේ ක්‍රියාත්මක වුණා කියලා කියනවා. තමන්ට හිමිව ඇති මරණ දඬුවමේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් බවට පත් කරන ලෙස ඉල්ලා ඔවුන් මේ විදිහට ආහාර වර්ජනයක් ආරම්භ කර තිබිනි. එමෙන්ම මරණ දඬුවමේ නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවුවන් 12 දෙනෙකු පමණ චැපල් වාට්ටුවේ වහලේ මත නැග මේ විරෝධතාවයට
එක් වෙලා තියෙනවලු. මරණ දඬුවම ලැබපු අයත් මේ විරෝධතාවයට එක් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. 12 දෙනෙක් ඒ කණ්ඩායමේ ඉන්නවලු නඩි. ඔය අතරේ දැන් මේ සිරකරුවන් රැඳවුවන් බොහෝ පිරිසක් අපි දන්නා බන්ධනාකාරවල විවිධ සුළු වැරදි සම්බන්ධ නැත්නම් බරපතල වැඩ ඇතිව සිරදෙනුම් ලබන බොහෝ පිරිසකුත් ඉන්නවා. හැබැයි මේ අයගෙන් රටට ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද? බන්ධනාකාරවලට ගියාම අපි විශේෂම සමීර මහර බන්ධනාගාරයට ගියා, වැලකඩ බන්ධනාගාරයට ගියා. මේ පිරිස් විවිධ දේවල් රටට අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරන්න දායක කරගන්නවා. අද ඩේලි නිවුස් කියනවා prisoners to help produce organic fertilizer, prisoners to help produce organic fertilizer. මේ කාබනික පොහොර නිපදවන්න බන්ධනාකාර රැඳපුවන් පාවිච්චි කරන්න දැන් ඉස්සරහට සූදානම්. ඔවුන්ගේ ඒ ශ්‍රමය ලබාගෙන කාබනික පොහොර නිපදවන්න ඉදිරියේදී සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියලා තොරතුරු වාර්තා කරනවා. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්නත්‍රේ මහත්මයා ඒ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. දිනමිනත් ඒ කාරණේ වාර්තා කරනවා. සිරකරු දෑතින් කාබනික පොහොර නියම ව්‍යාපෘති අද මඩකලපුවෙන් ආරම්භ වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ විදිහට වාර්තා කරනවා. කාබනික පොහොර මෙරටදීම නිෂ්පාදනය සඳහා සිරකරුවන් යොදා ගැනීමේ වැඩපිළිවෙලක් බන්ධනාගාර කළමනාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය ආරම්භ කරලා තියෙනවා. නියම ව්‍යාපෘති අද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ උපදේශකත්වයෙන් මඩකලපුව බන්ධනාගාරයෙන් ආරම්භ වෙනවා කියලා තමයි නඩි සඳහන් වෙන්නේ. ඔය අතර දැන් විශේෂම මේ කාබනික පොහොරත් එක්ක අපි දකින දේවල් තමයි කොම්පෝස්ට් පොහොර ආනයනය කිරීම නවත්තලා තියෙනවා. අද දිනමිනත් ඒ ගැන කියනවා කොම්පෝස්ට් පොහොර ආනයනය කිරීම ඉස්සරහට නවත්තනවා. විශේෂම දැන් රටේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ හින්දා පිට රටින් මේ දේවල් ආනයනය කිරීම නැවැත්තුවා කියලා අද දිනමින ওই විදිහට කියන අතරදී ලංකාදීපය බොහොම වැදගත් තොරතුරක් වාර්තා කරනවා. ඒ තමයි දැන් මේ විපක්ෂ පාර්ශවයෙන් චෝදනා එල්ල වෙනවා. දැන් ගොවින්ට පෝර නැහැ. සජිත් මහත්තයා කියන කතාවක් තෙල් මිල බස්සන්න ගොවින්ට පෝර දිගටම දෙන්න සටන් කරනවා කියලා එතුමන් කියනවා. ඒ අතරේ කියනවා පරිසර හිතකාමී වල්නාශක පලිබුද්ධනාශක හදන්න යයි කියලත් ඊට යටින් සඳහන් වෙනවා තෙල් මිල බස්සන්න ගොවින්ට පෝර දිගටම දෙන්න සටන් කරනවා කියලා. හැබැයි එහෙම දෙන පෝර රසායනික පොහොරුනොත් ඉතින් ඒකත් වැඩක් නෑ. ඒ බවත් සජිත් මහත්තයාට කියන්න ඕනේ. දැන් මේ කෘමිනාශක වල්නාශක මේ දේවල් රසායනික පොහොර පාවිච්චි කරලා අවුරුදු ගාණක් තිස්සේ අපේ රටේ ජනතාවට අත්වෙච්ච ඉරණම අපි දන්නවා. වකුගඩු රෝග බහුලව ව්‍යාප්ත වෙනවා. හැබැයි ඉතින් ඉස්සරහටත් ඒ දේවල් දෙන්න ඕනේද? ඒ දේවල් දෙන්න ඕනේ නැති හින්දා තමයි කාබනික පොහොර මේ විදිහට ප්‍රචලිත කරන්න කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ. ඔය අතරේ මේ අපේ රටේ නැව් වලින් අපලද කියලාත් හිතෙනවා. සමීර නැව් ගිනි ගන්නවා. අපි දැක්කා පහුගිය දවස්වල දැන් MV Express Pearl නෞකාව ඒ වගේම New Diamond නෞකාව ගිනි ගැනීම් වලට ලක් වුණා. ඒ අතරේදී තවත් නැවක් අපේ මුහුදු කලාපෙන් බැහැරට ගිහිල්ලා අනතුරට ලක් වුණා. දැන් තවත් නැවක් පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. කොළඹ වරාය පහු කරලා ගිහින් තමයි මේ ගිනි ගැනීම සිද්ධ වෙලා තියෙන. කොළඹ වරාය පහු කර ගිහින් තවත් නැවක් ගිනි ගනී. මේ අද ලංකාදීපේ කියන්නේ සේවකෙක් අතුරුදන් මේ පුවත දකුණු අප්‍රිකාවේ සිට කොළඹ වරායට පැමිණ එහි සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය බහණ්ඩ ප්‍රවාහන නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 400ක් ඈතින් මුහුදේ ඊයේ පෙරවරුවේ ගිනි ගැනීමකට ලක් වෙතයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහත්තයා පැවසුවා කියලා අද ලංකාදීපයේ මේ නැවේ ඡායාරූපත් එක්ක තොරතුරු වාර්තා කරනවා. මේ නැවේ අර කන්ට්‍රෝල් රූම් එකේ නැත්තම් පාලක කුටියේ තමයි ගින්න ඇති වෙලා තියෙන්නේ. මේකෙන් බලපෑමක් වෙයිද ගැන ඉදිරියේදී අධ්‍යයනය කරනවා කියලා සඳහන් වෙනවා. අද දිනමිනත් ඒ ගැන කියනවා. ඔව් දිනමිනත් ඒ ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණා නදිත්. ඒ විදිහටම තවත් නැවක් ගිනිගන්නේ කිරින්ද මහරාවනා ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 480ක් නැගෙනහිර දෙසට වන්නට භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන තියෙනවා කියලා තමයි නාවික හමුදාව සඳහන් කර තිබෙන්නේ. ඒ පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ එම නෞකාවේ එන්ජින් කාමරය තුල මේ ගින්න හටගෙන ඇති බවට අදාළ නෞකාවෙන් දැනුම් දීමක් කර තිබෙන බවත් නාවික හමුදාව සඳහන් කර තිබෙනවා. හොඳ මේ ගැන තොරතුරු අද දවසෙත් අපිට ප්‍රවෘත්ති තුලින් ඔබට කියන්න හැකියාවක් ලැබෙවි. මේ නැවේ අලුත්ම තත්ත්වය පිළිබඳව අපි විශ්වාස කරනවා. අපේ රටට දැඩි හානියක් සිද්ධ වෙන කන්නේ හානියක් සිද්ධ වෙන්න ඉඩකඩකුත් නැහැ. නාවික සැතපුම් 400ක් දුරින් මේ ගින්න ඇති වෙලා තියෙන්නේ. කොහොම වුණත් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. අපි සූදානම් ඔබට අලුත්ම තොරතුරු කියන්න අද දවසේ ප්‍රවෘත්ති තුලින්. අපි බලමු කාට ඕනේ. අපි මුලින්ම තෝරාගන්නේ අද සුවාරිස් කාටුනේ ලංකාදීප පුවත්පතට දාස හපු බලාගෙනගේ මේ කාටුනේ අඳින්නේ සුවාරිස් දැන් මේ හොරෙන් බලන් ඉන්නවා දෙන්නෙක් සාකච්ඡාවක් රෑ මේ මදුවිත තොල ගාන අවස්ථාවක්ද මන්ද කොහොමනත් අපිට නිකන් අර දුම් යන තේ එකක් බොන වෙලාවක මේ සාකච්ඡාවක් කරනවා වගේ තේරෙන්නේ. කවුද මේ සාකච්ඡාව කරන දෙන්න? ජෝන් සුබ පැතුවේ නැද්ද කියලා මේ පැත්තෙන් එක්කෙනෙක් නිකන් අහනවා වගේ අපිට පේන්නේ. මේ රනිල් වික්‍රමසිංහ මහත්මයායි ජෝන් මහත්තයායිද මන් දන්නේ. කොහොම හරි මේ රනිල් මහත්තයා ගැන තමයි කියන්නේ. සුවාරිස්
පැත්තකට වෙලා බලන් ඉන්නවා ජෝන් සුබ පැතුවේ නැද්ද කියලා අහලා. මේ දිවයින පුවත්පතේ කාටුන් එක අපි බලන්නේ ජයන්ත වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුන් එක නදිත් බලන්න පොඩ්ඩක් දැන් ළඟ එන විශ්වාස භංගය පිළිබඳව තමයි මේ කතා බහ ඇති වෙලා තියෙන්නේ. ගම්මන්පිලටෙරෙහි විශ්වාස භංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නැහැ කියලා මහින්ද අමරවීර කියන්නේ. අනිත් එක්කෙනා කියනවා ඒක ඉතින් අපි නොදන්නවෑ කියලා. මේ ලංකාදීප පුවත්පතේ තිස්ස හේවා විස්සගේ හිනාවැස්ස කාටුනේ බලන්න දෙන්නේ කතාවක්. මේ දෙන්න මොනා ගැනද කතා වෙන්නේ? දුමින්දට සමාව දීම අනුමත කරන්න බෑ කියලා ඇලයිනා නෝනා කියන්නේ. දුමින්දට සමාව දීම අනුමත කරන්න බෑ කියලා ඇලයිනා නෝනා කියන්නේ. කවුද ඇලයිනා? ඇමරිකා තානාපතිතුමිය ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය. එයාත් හරියට ගම වටේ කරක් ගහලා ඕපදුප හොයන අපේ ගමේ ඉන්න ඕපෙ ලයිසාක්කා වගේ ඕනේ නැති මගුලක් නැහැ කියලා අර ගම්වලත් ඉන්නවා මේ වගේ ඕපදුප හොයන කට්ටිය. මෙයත් මේ ලංකාවේ වැඩවලට ඇඟිලි ගහන්නේ නැවද ඇමරිකාවේ තානාපතිතුමිය ඇලයිනා බී ටෙප්ලිට්ස්. එයාත් හරියට ගම වටේ කරක් ගහලා ඕපදුප හොයන අපේ ගමේ ඉන්න ඕපෙ ලයිසාක්කා වගේ ඕනේ නැති මගුලක් නැහැ කියලා ඔය කියන්නේ. මේ චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුන් එක දෙවෙන පුවත්පතට අඳින නදිත් මේ දෙන්නත් කතා කරමින් ඉන්නේ මේ කාරණය පිළිබඳව. වෙළෙන්දු බඩුවල මිල කියන්නේ පාරිභෝගිකයෝ අඩු කරන්න කියන නිසා වැඩියෙන් කියලා කියනවා. ඉතින් කියලා අනිත් කෙනා ප්‍රශ්න කරද්දි මේ කතා වෙන්නේ මෙහෙම. තෙල් මිලත් එහෙමයි. බැසිල් ආවම අඩු කරන්නත් එක්ක තමයි වැඩි කරලා තියෙන්නේ කියලා කියනවා. බැසිල් රාජපක්ෂ මහත්මයා ආවට පස්සේ තෙල් මිල අඩු කරනවා කියලා දේශපාලඥයෝ කීප දෙනෙක්ව සඳහන් කරානේ. ওই කාරණේ තමයි චමෝද්ද අද අඳින්නේ. තෙල් මිලත් එක්කම උදේගම අපිල මහත්තයාට විශ්වාස භංගයක් ගෙනාව. දැන් විශ්වාස භංගේ පාර්ලිමේන්තුවේදී දිනයිද අද කියලා වැඩක් නැහැ කාටුනේට. අංජන ඉන්ද්‍රජිත් මෙහෙම අඳිනවා දිනමින පුවත්පතේ කාටුනේ. මේ දෙන්නේ කතාවක්. ගම්මන්පිලටෙහි විශ්වාස භංගයට ශ්‍රී ලංකාවේ සහයත් නැතිලු. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් නැහැයි කියලා කියන අතරේදී අනිත් කෙනා කියනවා එජාපේ සහය ගත්තනම් දිනන්නත් පුළුවන්. එජාපේ සහය ගත්තනම් දිනන්නත් පුළුවන්. හා ඒ කොහොමද කියලා අහනකොට අනිත් එක්කෙනා කියනවා ඇයි පාලිතරංගි කිව්වේ? පාලිතරංගි බණ්ඩාර මහත්මයා කිව්වානේ ඕක ගැන. මොකක්ද ඇත්තටම කියලා තියෙන්නේ? එතුමා කියලා තියෙන්නේ ඉන්නේ එකයි හැබැයි 60ක් වගේ කියලා. ඉතින් එක්කෙනෙක් හිටියත් 60ක් වගේ නම් ඉතින් අනිවාර්යයෙන්ම විශ්වාස භංගෙ දිනන්න පුළුවන් කියලා තමයි ඔය කියන්නේ. ඊළඟට යනවා අපි ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කාටුන් එකට දිනවින පුවත්පතේ එජාපය ආණ්ඩුවෙන් අහනවස දුමින්දට සමාව දුන්න ක්‍රියාපටිපාටිය මොකක්ද කියලා. ඒක අහන්න ඕනේ JR ගෙන්නේ බං කියලා කියනවා. ඒ අතරදී මේ බලන්න මේ උදය විමලසිරි අද දවසේ දිවයින පුවත්පතට අඳින කාටුනයක් මේ ඉන්නේ නීතියේ දෙවඟන වගේ කෙනෙක්ද කියලාත් අපිට හිතෙනවා. මේ තරාදී කෑලි දෙක වෙන් වෙලා එක පැත්තකට පොල් ගානවා එක පැත්තක කඩුව තියෙනවා. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන් මේ ඇඳලා තියෙන නීතියේ දෙවඟන මොකද්ද කරන්නේ කියලා. අපිට නජිත් ඕකයි තත්ත්වේ කවියෙන් අද දවසේ කාටුන් අවසන් කරන්න පුළුවන්කමත් ලැබෙනවා. අපි තෝරගන්නවා අනුරාධගේ මේ කවිය මේ විදිහට තමයි අද දිවයින පුවත්පතට ලියන්නේ. එතෙර ඉඳන් යලි පැමිණුණු මෙරට බලා බැසිල් පිඹින්නට සැරසේ ඇමති නලා රටේ දුවන මෙම පුවතට දෙනෙත හෙලා විමල් ඉන්නවා දොර මුල්ලකට වෙලා. විමල් ඉන්නවා දොර මුල්ලකට වෙලා කියලා තමයි අනුරාධ අවසන් කරලා තිබෙන්නේ කවිතේදී. හොඳයි. ඒ කවියත් එක්කම අපි සූදානම් අදට පත්තර මේන්තුව අවසන් කරන්න. බොහෝ දේවල් ඔබට කිව්වා. අද දවසේ ජාතික පුවත්පත්වල තියෙන තොරතුරු ගණනාවක් විශේෂයෙන්ම දැන් මේවා අප්ඩේට්ස් නැත්නම් යවත්කාලින කිරීම අද දවස් තුලත් සිද්ධ වෙයි. විශේෂයෙන්ම නැවේ තොරතුරු පිළිබඳව ඔබට දැනගන්න හැකියාවක් තියෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි හෙටත් ඔබව මුණ ගැහෙන්න සූදානම්. උදේ 6ට අමතක කරන්න එපා. පොතක් තියෙනවා නම් ඔබේ අතේ ලියපු අලුත්ම පොතක් අපිට එවන්න. අපි ඒ ගැන රටටම කියන්නම්. අපි සමුගන්න සූදානම්. ඔව් සමුගන්නා මොහොතේ ඔබට ප්‍රාර්ථනා කරන්නේ නිරෝගීම දවසක්.